කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සුපුරුදු වැඩසටහන සඳුදා දවසේදී ඔබ උදෑසනින් අහන්නට ප්‍රිය බලාපොරොත්තු වෙමින් ඉන්න ප්‍රඥාව ලබන්නේ කෙලෙසද කතන්සු ලබතේ ප්‍රඥං වැඩසටහන අපි මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සදහවත්නි, යම් ආර්ය ශ්‍රාවකෙක් භික්ෂුන් වහන්සේ නමක් සීල සමාධි ප්‍රඥා වීර්ය විමුක්ති ඥාණයෙන් සම්පන්න අයෙක් වේ නම් එබඳු උතුම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ ඇසුර අපට ප්‍රියයි. ඒ වගේම උන්වහන්සේලා දේශනා කරන වචනය එලෙසින්ම ප්‍රියයි. උන්වහන්සේලාගේ ඇසුරත් ලැබීම ඒ සද්ධර්මයේ ඇසීම තුළ අපට අපේ ජීවිතයේ සෑම මොහොතකම මෙලොව පරලොව සුගතිය උදා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ දහම් ඇසීම තුළ අපට කාය විවේකයත් ඒ වගේම චිත්ත විවේකයත් එලෙසින්ම ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසාම පැය 24ේම අකණ්ඩව බෞද්ධ නාලිකාවට සවන් දෙමින් සදහම් අසන ඔබ අප හැමදෙනාම පින්වන්තයි. එදා කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ බෞද්ධ මාධ්‍ය ජාලය ආරම්භ කරපු නිසාම එවන් උතුම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරන මේ සම්බුද්ධ භාෂිතය ශ්‍රවණය කරමින් අපට ඒ සඳහන් වුණ කාය විවේකයත් ඒ වගේම චිත්ත විවේකයත් අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙන නිසා. එහෙමනම් අදත් අපි මේ මොහොතේදී අපේ මේ ධම් සභා මණ්ඩපයේට ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කරමින් අපේ ජීවිතයට තවත් මොහොතකින් හෝ සුවපත් භාවයක් එක් කරගන්නටයි අපි මේ හෝරාවේදී සූදානම් වෙන්නේ. අද දවසෙත් සුපුරුදු ලෙසින් වැඩසටහන නිර්මාණය කරමින් ඔබට මේ ධර්ම කාරණාවන් පැහැදිලි කර දෙන අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වැඩසටහනට වැඩම කරන්නට යෙදුණා. අපි තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් අපේ නායක ස්වාමින් වහන්සේ. අවසරයි නායක හාමුදුරුවනේ. සාදු සාදු සාදු. දුර දැකීමකින් වර්තමානයේට ශක්තියක් එක් කරන අපේ නායක ස්වාමින් වහන්සේ කුසල ධම්ම නායක හිම්පාණන් වහන්සේ එදා නිර්මාණය කර දෙමින් ගොඩනගා දුන් එලෙසින්ම අනාගතය දකිමින් එය ශක්තිමත් කරන්නට බොහෝ දෙනාට ආරාධනා කරමින් වර්තමානයේට එකී නායකත්වය බාර දෙමින් අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට මේ සියලු වගකීම් පවරන්නට යෙදුණා. ඒ වගකීම් තුළ ස්වකීය නායකත්වයට කරමින් ස්වාමින් වහන්සේ අපට බෞද්ධ මාධ්‍ය ජාලයට ශක්තියක් නායකත්වයක් එක් කරනවා. ඉතින් මා උදෑසනින්ම අද අපි අලුත් විදිහකින් මේ වැඩසටහන ආරම්භ කරන නිසා ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් බෞද්ධ මාධ්‍ය ජාලයට නායකත්වය එක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනාවන් එක් කරනවා. ඒ වගේම කවදත් කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් ශක්තියක් එක් කරමින් කවදත් මිත්‍රත්වයේහි සංකේතයක් වෙමින් සම්බෝධි විහාරස්ථානයේ මේ වැඩසටහන් වලට ආලෝකයක් එක් කරන වරකාපොළ හැලගල ධම්මෝවිත අමරාවතිය සදහම් සේනාසනයේ ගරු අනුශාසක පූජනීය කැලණිය අජිත පින්වත් ස්වාමින් වහන්සේ අපේ වැඩසටහනට වැඩම කරන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේ තමයි මේ වැඩසටහන ආරම්භක වකවානුවේ ඉඳලම වැඩසටහනේ పూర్ව sannivedana කාර්යයට කරමින් වැඩසටහනට ආලෝකයක් එක් කරේ. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේත් ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. ආනන්දයෙන් ප්‍රඥාව ලබන්නට අදත් ඔබට ඇරියුම් කරමින් මේ වැඩසටහන ආරම්භ කරන මොහොතේ අද අපේ මාතෘකාව පිළිබඳව මා පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙහි මූලාශ්‍රය පිළිබඳව සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායට අයත් සගහත වර්ගයේ දේවපුත්ත සංයුක්තයේ අනාථපිණ්ඩික වර්ගයට අයත් වෙන්හු සූත්‍රය ඇසුරු කරමින් අද අපේ ගෞරවනීය මහා සංඝරත්නය අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ ධර්ම කාරණාවන් පැහැදිලි කර දෙන්නේ.
අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා අපි බොහෝ ප්‍රාර්ථනාවන් ඉටු කරනවා. තෙරුවන් සරණ යමින් අපි සාදු සමාජයක් වෙනුවෙන් අපි හැම මොහොතකම කටයුතු කරනවා. එකී කාර්යයේදී අපට මහා සංඝරත්නයේ නිබඳව ගමේ විහාරස්ථානයේ මූලිකත්වයේ දරමින් මේ අරිහත් ධජයේ දරමින් සරියුත් මුගලන් පරම්පරාවේ සිට පැවතෙන මේ මහා සංඝරත්නය අපට කියා දෙන්නේ, අපට පෙන්වා දෙන්නේ, ආශිර්වාද කරන්නේ තථාගතයන්න් වහන්සේගේ ඒ දහම. ඒ වගේම ඒ ඇසුර. ඒ නිසාම අපි ඔබ හැමදාම පින්වන්තයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලැබමින් අපේ ජීවිතය සාර්ථක කර ගැනීම. ඉතින් ඒ නිසා තමයි අද මේ වෙන්හූ සූත්‍රය අරමුණ වෙන්නේ පිළිබඳව අපි ඒ කාරණාවන් අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් අසා දැනගනිමු. මෙහි මූලාශ්‍රයේ කතාව පිළිබඳව ඒ කාරණාවට මා ප්‍රවිෂ්ඨ වෙන්නම් මෙන්න මේ විදිහට තථාගතයන්න් වහන්සේගේ ඇසුර අපි කොයි විදිහටද අපට ඒ ඇසුර සුගතියක් වෙන්නේ. එහෙම ඇසුරු කරනවා නම් අපි කොහොමද ලෞතර බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නට ඕනේ කියන කාරණාව පැහැදිලි කර දෙමින් මේ වැඩසටහනට ආරම්භයක් එක් කරන්න අපි පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. වැඩම කොට වදාළ අපේ කල්යාණ මිත්‍ර කැලණි අජිත් ස්වාමීන් වහන්සේගේ අවසරයි. අපේ චමිල් සිහිපත් කළා වගේ අද අපි සාකච්ඡා කරන්නේ වෙන්හූ කියලා කියන සූත්‍ර දේශනාව. සූත්‍ර දේශනාව මුලින්ම මේ විදිහට සඳහන් වෙනවා. වෙන්හූ දේවතාවා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා කොහොමද මේ ප්‍රශ්න ගැටලු විමසන්නේ කියලා. ඒකමන්තං තිතහකෝ වෙන්හූ දේවපුත්තෝ භගවතෝ සන්තිකේ ඉමං ගාතං අභහසි. එකත් පසක සිටි වෙන්හූ දේවපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි මේ ගාථාව මතක් කළා. සුඛිතා වතතේ මනුජා සුගතං පෛරුපාසිය යුංජං ගෝතම සාසනේ අප්පමත්තානුසික්ඛරේති. යම්කිසි මිනිසෙක් බුදුරජාණන් වහන්සේ පෛරුපාසනා කරනවා නම් එහෙම නැත්නම් ආශ්‍රය කරනවා නම් ආශ්‍රය කරගෙන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි නියුක්ත වෙලා එහෙම නැත්නම් යෙදිලා නොපමාව හික්මිලා හික්මීමෙන් ඒකාන්තයෙන්ම ඒ මිනිසයා සුවපත් භාවයට පත් වෙනවා කියලා ප්‍රශ්නයක් අහන ස්වභාවයෙන් තමයි ඒ දේවතාවා දේවපුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණේ විමසන්නේ. සාමාන්‍ය සහන් මේ චමිල් විශේෂයෙන් අපි යම්කිසි කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනකොට අපේ අදහසත් එකතු කරලා තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් විමසන්නේ. ඉතින් ප්‍රශ්න විමසන ස්වභාවයන් තියෙනවානේ. එතකොට මේ ප්‍රශ්න විමසන ස්වභාවයන් වලදී එක එල්ලේම නොදන්න කාරණයක් නම් අපිට ප්‍රශ්නේ විමසන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පිළිතුර පිළිබඳව ටිකක් අවබෝධයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විමසන්නේ පිළිතුරත් එකට එකතු කරලා. ඒ වගේ ස්වභාවයක් තමයි මේ දේවපුත්‍රයාගේ ප්‍රශ්නය තුළ සඳහන් වෙන්නේ. එහෙම බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න ටික විමසනකොට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහේ පිළිතුරක් ලබා දෙනවා. යේ මේ පෞත්තතේ සත්ති පදේ අනුසික්ඛන්ති ජායිනෝ කාලේතේ අප්පමඤ්ඤන්තා න මච්චෝ අසගා සියොන්ති. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. එම්බා වෙන්හූ දේවපුත්‍රය ධ්‍යාන කරන යම් කෙනෙක් මා විසින් ප්‍රකාශ කරන ලද
අනුශාසනා පදයෙහි ඒ කියන්නේ සාමාන්‍යයෙන් පදය කියලා කියන්නේ පිළිවෙල කියලා කියන එක. එතකොට මේ අනුශාසනා කරනපු පිළිවෙලටම සුදුසු කාලෙහි නොපමාව හික්මෙනවද ඔහු මරු අසංගයට යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මරු අසංගයට යන්නේ නැති නිසා තමයි සත්වයා එහෙම නැත්නම් මිනිසයා මේ ශාසනය තුල සුවපත් භාවයට පත් වෙන්නේ කියලා තමයි ඒ දේව පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිළිතුරු ලබා දෙන්නේ. අපි ප්‍රශ්නයට යමු වෙමු. චමිල් අහන ප්‍රශ්නය කොහොමද බුදුරජාණන් වහන්සේ අපි ආශ්‍රය කරන්නේ? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින්නේ කොහොමද අපි? අපි දන්නවා අපි බෞද්ධයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස බවට පත් වුණේ අපි උත්පත්තියමයි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස බවට පත් වෙන අය උත්පත්තියමත් ශ්‍රාවක පිරිස බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආගමක් අදහමින් සිටියේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහිලා හරි එහෙම නැත්නම් කාගේ හරි බලපෑමක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාගේ හරි මඟ පෙන්වීමක් නිසා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනව වෙන්න පුළුවන්. දැන් අපිට මේ දේවතාව මේ ප්‍රශ්නේ යොසන්නේ බුදුරජාණන් වහන්සේ හමුවෙමයි. කියන්නේ සමීපෙමයි. අපි දැන් මේ දේශනාව අහන්නේ බුදුරජාණන් වහන්සේ සමීපේ නැතුව. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ සමීපේ නැති වුණත් බුදුරජාණන් වහන්සේව ආශ්‍රය කරලා එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා මේ ධර්මයේ අපේ ජීවිතයට පිහිට කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් තවත් පැත්තකින් පින්තුනේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන බලනවා මම ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා බවට පත් කරගන්නේ කවුද කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා බවට පත් වුණේ බුදුරජාණන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්ත ධර්මය. නේද? ඒකට හැම කෙනෙකුටම ගුරුවරයෙක් අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරු තන්හි තබා ගත්තා නම් අපිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හැටියට බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරගත්ත ධර්මය අනුගමනය කළ පළමු මනුෂ්‍ය රත්නය බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පළමු මනුෂ්‍ය රත්නය බවට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ තමයි අපිට දේශනා කරන්නේ මේ විදිහේ ධර්මයක් අනුගමනය කළොත් මමත් මෙන්න මේ ධර්මය අනුගමනය කළා. ඒ නිසා ඔබත් මේ ධර්මය අනුගමනය කරන්න කියලා. අර ගොඩාක් වෙලාවට අපිට ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා. ඒතකොට මේ ගාථාවට කලින් චමිල් තව ගාථාවක් තියෙනවා. ඒ කියන්නේ දේශනාවක් තියෙනවා. ඒ දේශනාව සාමාන්‍යයෙන් අපිට ඇහෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඇහෙන්නේ නැහැ. ඒ දේශනාවට කලින් තියෙන ගාථාවේ සඳහන් වෙනවා ශ්‍රාවකේනි මම ඉස්සෙල්ලම මිදුණා. ඔබත් දැන් මිදලා ඉන්නේ. දැන් රහතන් වහන්සේලාටනේ මේ දේශනා කරන්න කියලා දේශනා කරන්නේ. ඉතින් මමත් මිදුණා. ඔබලාත් මේ ශාසනයේ මේ ධර්ම අනුගමනය කිරීමෙන් සසරින් මිදුණා. ඒ සසරින් මිදෙන විදිහට මේ ධර්මය අනුගමනය කරන්නට එහෙම නැත්නම් දේශනා කරන්නට කියලා තමයි ධර්මචාරිකාවේ දෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්නට ඕනේ මේ ධර්මයේ පිහිට කරගෙන මිදුණු කෙනෙක් හැටියට. ඒ මිදුණු කෙනෙක් හැටියට දේශනා කරපු දේශනාව අනුගමනය කරනකොට සාසුන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න එක ඊටාම් වැදගත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය සම්පත්තිය පිළිබඳව
බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ පිළිබඳව දැන අවබෝධ කරගෙන විශ්වාසයෙන් යුතුව මේ ගමන යනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් දේශනා කොට වදාළ ධර්මයේ තුලින් සැනසීම උදා කරගන්න. එහෙමයි නායක හාමුදුරනේ. අපි හාමුදුරනේ අපි ඊළඟට අපේ ගෞරවනීය අජිත ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගනිමු. දැන් මේ බුද්ධ ශාසනය තුළ අපි බොහෝ දේ ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා. භාවනාව, ධර්මය, සිත වැඩිම අපි පුහුණු කරනවා. අපි ඉගෙනීමේ කාර්යයට පෙළඹෙන්නේ නිවසේ ඉඳලා. ඉන් අනතුරුව පෙර පාසල, විශ්වවිද්‍යාලය, අමතර පන්තිය මේ කියන කාරණාවන් හරහා අපට අපේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් කමක් ලැබෙනවා වගේම අපිට සමාජයට ගියාම සමාජය පිළිබඳවත් අධ්‍යයනයක් කරන්න, පුහුණු වීමක් කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ විදිහට ගත්තාම මේ අපේ ජීවිතය තුළ බොහෝ ඉගෙනීමක් අපිට පුහුණුව තුළින් අපේ හාමුදුරනේ ළඟා කරගන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකෙක් කොයි විදිහටද මේ ධහම පුහුණු කරන්න කියන කාරණාව මම ඔබ වහන්සේගෙන් විමසා දැන ගැනීමට සතුටු වෙනවා. පූජනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර චමිල් ඇත්තෙන්ම නිවන දක්වාම තිබෙන්නේ පුහුණු කිරීමක්. පුහුණු වෙන ශ්‍රාවකයාට කියන ශාසනික නම තමයි සේක පුද්ගලයා. පුහුණු වෙලා අවසන් වෙච්ච රහතන් වහන්සේට කියන නමක් තමයි අසේක පුද්ගලයා. එහෙනම් බුද්ධ ශාසනය තුල සේක කියලා වචනයක් තියෙනවා, අසේක කියලත් වචනයක් තියෙනවා. දැන් චමිල් අපි අධ්‍යාපනය ලබන්නට මුලින්ම ගෙදරින් නික්මෙන්නේ පෙර පාසලටනේ. මූලිකම ප්‍රාථමිකම අධ්‍යාපනය පාසලට පෙර යන පාසල පෙර පාසල. එතකොට පෙර පාසලේ සිට සාමාන්‍ය මට්ටමේ අධ්‍යාපනය ලැබුවොත් සාමාන්‍ය පෙළ දක්වා. ඉන් එහාට ගත්තොත් උසස් පෙළ දක්වා. එතනිනුත් එහාට ගත්තොත් විශ්වවිද්‍යාලයේ දක්වා අපේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ අපි අධ්‍යාපනයක් ලබනවා. ඒ හැමදෙනාම එතකොට යම් පුහුණුවක් තමයි ලබන්නේ. පුහුණුවෙන් පස්සේ තමයි අපි වෘත්තියක් තෝරාගන්නේ තමන්ගේ දැනුගත්කමට වටපිටාවට අනුව. බුද්ධ ශාසනයේ තුලත් පුහුණු වීම ගැන බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් දේශනා කරනවා. උන්වහන්සේ අනුපිළිවෙලින් දේශනා කරන්නේ මේ ශාසනය තුල ශ්‍රාවකයා ශ්‍රද්ධාව පුහුණු කරන්න ඕනේ. මේ ශාසනය තුල ශ්‍රාවකයා සීලය පුහුණු කරන්න ඕනේ. මේ ශාසනය තුල ශ්‍රාවකයා දහම් දැනුම පුහුණු කරන්න ඕනේ, ශ්‍රුතය. මේ ශාසනය තුල ශ්‍රාවකයා ඡාගය පුරුදු කරන්නට ඕනේ. මේ ශාසනය තුල ශ්‍රාවකයා ප්‍රඥාව පුහුණු කරන්න ඕනේ. අපි කෙටියෙන් කිව්වොත් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කාරණා පහට කියනවා සේක ධර්ම කියලා කියනවා. සේක බල කියලාත් කියනවා. එතකොට කොහොමද ශ්‍රාවකයා ශ්‍රද්ධාව පුහුණු කරන්නේ? ශ්‍රද්ධාව පුහුණු කිරීමේ ශ්‍රාවකයාට තියෙන්නට ඕනේ ඉද බික්කවේ අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. මහණෙනි මේ ශාසනයේ ශ්‍රාවකයා සදහැතියෙක් වෙයි. කෙසේද සදහැතියෙක් වෙන්නේ? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. භාගතුන් වහන්සේගේ අවබෝධය පිහිට කරගන්න, අදාහ ගන්න, විශ්වාස කරන කෙනෙක් වෙනවා. කොහොමද අවබෝධය විශ්වාස කරන කෙනෙක් වෙන්නේ? ඉතිපිස්සෝ භගවා මේ කරුණ වලින්ද ඒ භගවතානෝ අරහං උන්වහන්සේ නිකලස් කෙනෙක්නේ. සම්මා සම්බුද්ධෝ ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ උත්තමයෙක්නේ. විද්‍යාචරණ සම්පන්නෝ අවබෝධයට අනුව ජීවිතේ ගත කරපු උත්තමයෙක්නේ. සුගතෝ සුන්දර නිවන් මඟ හොයාගෙන අමා නිවනට වැඩි කෙනෙක්නේ. ලෝකවිදු තුන් ලෝක ධාතුවම නිදහස්, තුන් ලෝක ධාතුවම අවබෝධ කරගෙන තුන් ලෝක ධාතුවේම නිදහස් වෙච්ච කෙනෙක්නේ. ඒ වගේම අනුත්තරෝ පුරිස ධම්මසාරති අකීකරු පුද්ගලයන්ව ධර්මයෙන්ම দমনය කොට වදාළ උත්තමයෙක්නේ. සත්තා දේව මනුස්සානම්. ඒ බුදුරජාන් වහන්සේ තමයි දෙවියන්ට මිනිස්සුන්ට නිවනට යන දිශාව පෙන්වුවේ. මඟ පෙන්වන්න නියමුවා. ඒ වගේම බුද්ධෝ අවබෝධ කොට වදාළ මේ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයේ පැහැදිලි අර්ථ වලින් පැහැදිලි වචන වලින් උන්වහන්සේ අන් අයටත් දේශනා කළානේ. භගවා මෙවැනි උත්තරීතර ගුණයන් දරා ගැනීමට තරම් උන්වහන්සේ මහා පින්වන්තයි, වාසනාවන්තයි, ගුණවන්තයි, වාග්ය සම්පන්නයි කියලා
බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ එකින් එක විමස මේක මේ මාර්ගයේ යෙදෙනකොට ඒක පුහුණුවක්. එහෙනම් මේක නිකම්ම ගාථා කීමක් නෙමෙයි. නිකම්ම මතකයේ හිටින්නට පාවිච්චි කරපු විෂයක් නෙමෙයි. මේක ජීවිතාවබෝධයේ පිණිස පවතින මඟ. එහෙමයි. ඒතර ජීවිතාවබෝධයේ පිණිස පවතින නම් අපි ශ්‍රද්ධාව පුහුණු කරන්න ඕනේ. ශ්‍රද්ධාවට පුහුණු කරන්නේ කුමක්ද? අපේ සිත පුරුදු කරනවා, ක්‍රියාව පුරුදු කරනවා, ඒ වගේම වචන පුරුදු කරනවා. ඒතර සදැහැති කෙනාගේ හිතින් ශ්‍රද්ධාව ගොඩ නැගෙනවා, ක්‍රියාවෙන් ශ්‍රද්ධාව ගොඩ නැගෙනවා, ඒ වගේම වචන වලින් ශ්‍රද්ධාව ගොඩ නැගෙනවා. ඒතර සදැහැති ශ්‍රාවකයා සංවරයි, සීලවන්තයි. සීලේ පුහුණු කරන්න ඕන එක. සීලේ පුහුණු කරන්න ඕන එක කියලා කියන්නේ සිල් සමාදන් වෙච්ච පමණින්ම සීලය පරිපූර්ණ වෙන්නේ නැහැ. මේ ශාසනය තුල සීලය පරිපූර්ණ වෙන්න නම් සෝතාපන්න මාර්ගඵලයටපත් වෙන්න ඕන. ඒතර සීලේ පරිපූර්ණකාරී. ඒතර සෝතාපන්න ශ්‍රාවකයා තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුන තුල ස්ථිරවම පිහිටන්නේ. එතකොට ඒක පුහුණුවකින් ලබන්න ඕන එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපි සමාජෙත් එක්ක එකතු වෙලා කතා කරනකොට අපිට බොරු කියවෙනවා. ඒතර පුහුණු වෙන්න ඕනේ සත්‍ය කතා කරන්න. අපිට සාමාන්‍යයෙන් කේලම් කියවෙනවා. පුහුණු වෙන්න ඕනේ මම කේලම් නොකිය අන් අය ભેද බින්න නොවන වචන කතා කරන්න පුහුණු වෙන්න ඕනේ. අපිට අන් අයට බනින්න, නිନ୍ଦා පහස කරන්න. එහෙම නැත්නම් අනුන්ගේ අපිට ඇදකුද කතා කරන්න හිතෙනවා. කෙලෙස් සහිත ජීවිතේනේ. ඒතර පුහුණුවක් ලබනවා මං කාගවත් ඇදයක් උදයක් කතා කරන්නේ නැහැ. මං කාගවත් හිත රිද්දන්නේ මගේ පාඩුවේ මම වචනය පුරුදු කරන්න ඕනේ අනිත් අයගේ හිත හැදෙන, හිත තැලෙන නෙමෙයි. හිස් වචන වලින් අත් මිදෙනවා. දැන් අපිට ඇත්තටම කියනවා නම් බොරුවෙන් අත් මිදෙන්න පුළුවන්. කේලමෙන් අත් මිදෙන්නත් පුළුවන්. පරුස වචනෙන් අත් මිදෙන්නත් පුළුවන්. අමාරුම දෙයක් තමයි හිස් වචන. ඇයි? අපි ඕනෝන් අතර ප්‍රියමනාප බව ඇති කරගන්න භාවිතා කරන්නේ හිස් වචනේ. නේ නායක ස්වාමීන් වහන්සේ. දැන් යාළු මිත්‍රකමක් පවා පවතින්නේ හිස් වචන නිසා ඇතැම් විට. දැන් අපි ගත්තොත් කාර්යාලයක් වැඩ කරන තැනක විහිළු කරන කෙනාට මුල් තැනක් ලැබෙනවා. පාසලක් නම් විහිළු කරන යාළුවාට මුල් තැන ලැබෙනවා. දැන් පැවිදි සමාජයේ තුල පවා එහෙම වෙන්න පුළුවන්. විහිළු කරන ස්වාමීන් වහන්සේව හැම කෙනාටම ප්‍රියයි. ඇත්තටම මේක අර ඒකාන්ත කොට අපි ඒක අර හෙලා දකින්නව නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මේකෙන් අත්මිදෙන්න මේකෙන් වෙන්නේ අනතුරක් කියලා. අපි මේ විහිළු තහළු වලින් සම්ප්‍රප්පලාප වලින් රටේ ලෝකේ තියෙන විවිධ වැඩකට නැති විස්තර අර්ථකථන තුලින් අපේ ජීවිතාර්ථය අපිට ලැබෙන්නේ නැත්තම් කොච්චර ආස්වාදයක් ලැබුණත් අපි ආදීනව කල්පනා කරලා සම්ප්‍රප්පලාප වලින් අත්මිදෙන්න ඕනේ. ඒකතර පුහුණු වෙන්න ඕනේ. ඒක පාරටම හිස් වචන වලින් අත්මිදෙන්නේ නැහැ. දැන් ඇතැම් අය චමිල් භාවනා කරන්න ගිහිල්ලා ඇතැම් භාවනා මධ්‍යස්ථාන වල නායක ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් කියනවා කතා කරන්න එපා. කතා කිරීම තහනම්. දැන් මේ කතා කර ඉඳලා එකපාරටම කතා කිරීම තහනම් කරනකොට පිස්සු හැදෙන්නත් පුළුවන්. එතෙ මේ හිතේ ඇතිවෙන සිතිවිලි අපි වචන වලින් පිට කරන්නේ. ඒතර එකපාරටම අපි වචන නතර කරන්න හොඳ නැහැ. ක්‍රමානුකූලව වචන අපි භාවිතා කරන්න ඕනේ. ඒකට පුහුණුවක් තියෙන්න ඕනේ. දහම් දැනුම පුහුණු කරනවා කියලා කියන්නේ එයාගේ මෙයාගේ විස්තර මේ අසවල් පොතේ මෙහෙම තිබ්බ අසවල් හාමුදුරුවෝ මෙහෙම කිව්වා. ඇයි අසවල් කෙනා මෙහෙම කියන්නේ? එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක කියන දහම් දැනුම තියෙන්න ඕනේ. ඒක පුහුණු කරන්න ඕනේ. කියන්නේ බුද්ධ වචනයට අපි යටත් වෙන්න ඕනේ, අවනත වෙන්න ඕනේ. ඒක පුහුණුවක්. ඒ වගේම අපි අතහැරීම පුහුණු කරන්න ඕනේ. අපි හිතමුකෝ මොනවා හරි තියෙන වටිනා දෙයක් කියලා කිව්වට පස්සේ මේ රන් රිදී මුතු වෙනික් වෙන්න ඕනේ නැහැ. ආස කරන කෑමක් තියෙනවා. දැන් බුදුරජාණන් සෑම නිතරම දේශනා කරන්නේ ඔබ ආස කරන දේ දෙන්න. මනාපදායී දේ දෙන්න. දැන් අපි ඇත්තටම මනාපදායී දේ නෙමෙයි දෙන්නේ. ඇතැම් විට අපිට පාවිච්චියට ගන්න බැරි, අපිට වැඩක් නැති පැත්ත දාපු අපි එහෙම දෙයක් දෙන්න පෙළඹෙනවා. උන්වහන්සේ දේශනා කරන්නේ කැමැති දේ දෙන්න. එතකොට ඔබට කැමැති දේ ලැබෙයි. ඒක පුහුණු වෙන්න ඕනේ. මං කැමති දේ අතහරින කෙනෙක් වෙනවා කියලා පුහුණු වෙන්න ඕනේ. එක දවසින් වෙන්නේ නැහැ මේක. කාලයක් යනවා. ප්‍රඥාව කොහොමද පුහුණු කරන්නේ? ප්‍රඥා පුහුණු වෙනවා කියලා කියන්නේම බුදුරජාණන් වහන්සේ වදාළ මූලික බුද්ධ වචනේ නුවණින් විමස ඒ විමසීමට මනස හුරු කරනවා. ඉතින් ඕක තමයි බුද්ධ ශාසනය තුළ මේ මූලික වශයෙන් පුහුණු කළ යුත්තේ මාර්ගඵල උපදවා ගැනීම පිණිස. එහෙමයි අපි හම්දුනේ.
නායක ස්වාමීන් වහන්සේ ඒ කාරණාවේදී ආමිෂය හා ප්‍රතිපත්තිය කියන කාරණාව අපි දකිනවා බුදුරජාණන් වහන්සේ වෙත එළඹීම උන්වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගැනීම ඉන් අනතුරුව ශ්‍රද්ධාවෙන් තථාගත ධහමට එළඹීම කියන කාරණාව තුළ අපි දකිනවා ආමිෂයට වැඩි ඉඩකඩක් අපේ සමාජයේ වෙන් වෙලා තිබෙනවා ප්‍රතිපත්තියට වඩා. මේ කියන කාරණාවත් මම පැහැදිලි කරගන්න කැමැති අජිත ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කර කාරණා හා සම්බන්ධව. ඔව් චමිල් අපි ඉගෙන ගන්න ඕන මේ යුතුයකම් සහ වගකීම් කියලා කොටසක්. එහෙමයි. යුතුයකම් වගකීම් කියලා කොටසක්. එතකොට බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනකොට දැන් මේ යුතුයකම් වගකීම් කියලා කියනකොට එතනක් තියෙන ලොකු ගැඹුරු දෙයක්. අපි ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේට ඒ කියන්නේ යුතුයකම් වගකීම් කියලා කරන්නේ ලෝක ධර්මතාවයට යටත්ව. දැන් අපි ගත්තොත් එහෙම මේ ලෝකේ ස්වභාවයක් තියෙනවනේ. ඒ ලෝකේ ස්වභාවයට යටත්නේ හැමෝම. එහෙමයි. නේද? භෞතික දේවල්ද මානව සම්පත් මේ හැම කෙනාම දැන් මේ ලෝකයේත් එක තමයි ගනුදෙනු කරන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ දකින්න කියලා හිතමුකෝ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම අපි ගෞරවයක් උපදිනවා. ඒ වගේම තවත් මිනිස්සු දකින්නවා වගේ නෙවෙයිනේ. දෙවිවරු දකින්නවා වගේ නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී කාය සම්පත්තිය දකින්නකොටම වෙනසක් දකින්නවා. ඒ වගේම තවත් විදිහකට ගත්තොත් එහෙම වෙනසක් දැක්කේ නැති අයත් ඉන්නවා. වෙනසක් දැක්කේ නැති අයත් ඉන්නවා. එහෙම බුදුරජාණන් වහන්සේ වෙනස් කෙනෙක් කියලා පේන්නේ නැහැ. එහෙම පේන්නේ. නමුත් ඒකත් ඇත්තටම මේ සසර පුරුද්දත් එක්ක එන එකක් නේ. මේ භාග්‍යවතුන් වහන්සේ කියලා ප්‍රසාදයටපත් වෙන්නත් සසර පුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ මම මතක් කරන්නේ මේ යුතුයකම් ආමිෂයට මම එන්නේ. එතකොට ඉස්සෙල්ලාම දැක්කට පස්සේ බුදුරජාණන්සේට වන්දනාමාන කරන්නට හරි ගෞරව දක්වන්නට හරි වෙනස්ම පුද්ගල ඒ කියන්නේ අපි ආශ්‍රය කරන පුද්ගලයෙකුට නිරන්තරයෙන් ආශ්‍රය කරන පුද්ගලයෙකුට වඩා එහෙම නැත්නම් ආගන්තුක මුණ ගැහෙන කෙනෙකුට වඩා වෙනස් විදිහකට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න හරි එහෙම නැත්නම් කතා කරන්න හරි පෙළඹෙනවනේ. ඊළඟට ඒ කතා බහ කරනකොට දැකලා කතා බහ කරනකොට ඒ කතා බහ කිරීමේදීම සැනසීමක් ඇති වෙනවා නම් අපි ඉස්සෙල්ලාම දැන් කෙනෙක් මුණ ගැහිලා කතා කරනකොට අපි කියන්නේ අනේ බොහෝම හොඳට කතා කරන කෙනෙක් නේද? හිත සැනසෙන විදිහට කතා කරන කෙනෙක් කියලා ඉස්සෙල්ලාම පැහැදීමක් ඇති කර ගන්නවානේ. එහෙම පැහැදීමක් ඇති කරගත්තට පස්සේ මේ ලොකු ධර්ම කාරණාවක් කියලා නෙවෙයි ජීවිතේ ලොකු ගැඹුරක් කියලාත් නෙවෙයි ඉස්සෙල්ලාම ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ ප්‍රසාදයත් එක්ක ඊළඟට එන්නේ දාන කතාවටනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට දැන් අපි කෙනෙක් මුණ ගැහුණාට පස්සේ මුණ ගැහිලා කතා බහට එකතු වුණාට පස්සේ ඒ අපිත් එක්ක මුණ ගැහෙන කෙනා බඩගින්නේ ඉන්නේ. ඊළඟට පිපාසාවෙන් ඉන්නේ. ඒ වගේ දේවල් හොයලා බලන්න ඕනේ අපි නේද? එතකොට ඒ වගේ හොයලා බලනකොට ඇත්තටම බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණත් එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ පිපාසයෙන් වැඩේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කුසගින්නේද වැඩේ ඉන්නේ. ඒතකොට පෑන් ටිකක් පූජා කරන්න පුළුවන්. එහෙම නැත්නම් දානේ පූජා කරන්න පුළුවන් නේද? එහෙමනේ දැන් මේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා ඊළඟට බුදුරජාණන්සේට සමීප වෙන්නේ. බුදුරජාණන්සේ සමීප වෙන්නේ. ආන්නේ වගේ තමයි මේ ආමිෂය කියලා කියන එක. මම යුතුයකම් කියලා කොටසක් මතක් කළානේ. යුතුයකම කියලා කියන්නේ වෙන්න ඕනි දේ. යුතුයකම කියලා කියන්නේ වෙන්න ඕනි දේ. මොකද්ද වෙන්න ඕනි දේ? අපේ ජීවිතේ වෙන්න ඕනි දේවල් වලින් පළවෙනිම වෙන්න ඕනි දේ තමයි ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට තිකා කියලා බුදුරජාණන්සේ දේශනා කරා. ඒ කියන්නේ සියලුම සත්වයන්ගේ අවශ්‍යතාවය. ඒක බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණත් පළවෙනි අවශ්‍යතාවය ගැන තමයි විමසන්නේ. පින්ඩපාතය ගැන. නේද? පින්ඩපාතය ගැන. එතකොට මේ වගකීම් යුතුයකම් අතර අපි ඉස්සෙල්ලාම තමන්ට වග කියන්න ඕනේ. ඒ කියන්නේ යුතුයකම ඉෂ්ට කරන්නේ තමන්ට. ඊළඟට තමන්ගේ ඒ පිළිබඳ වගකීමක් තියෙන්න ඕනේ තමන්ට. අපි හිතමු මෙහෙම ඒතර ආමිෂය ගැන මතක් කරන්නේ. ඉස්සෙල්ලාම ආමිෂ පූජාව කරන්න ඕනේ තමන්ට. එහෙම. තමන් පිළිබඳ ආමිෂයක් ඇති කරගත්ත කෙනෙකුට තමයි අනිත් අයටත් එහෙම නැත්නම් මේ ශාසනය තුල ආමිෂ පූජාව හරියට කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම තමන් වෙලාවට කන්නේ නැත්නම්
තමන් වෙලාවට වතුර ටිකක් බොන්නේ නැත්නම් හරියට අඳින්නේ පළඳින්නේ නැත්නම් පිරිසුදුව ඉන්නේ නැත්නම් තමන් හරියට මේ සුවඳට ප්‍රිය කරන්නේ නැත්නම් නේද ලස්සනට ප්‍රිය කරන්නේ නැත්නම් ආන්නේවල් ඒ දේවල් තමයි යුතුයකම කියලා කියන්නේ. ඒක තමන් ලස්සනට කැමති නම් සුවඳ දේවල් වලට කැමති නම් තමයි ඒ වගේ වටිනාකම ඒ කියන්නේ ඒ වගේ සැනසීමක් සැමසීමටපත් වෙනව නම් තමයි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ සුවඳ පූජා කරන්න හිතෙන්නේ. නේද? මල් පූජා කරන්න හිතෙන්නේ. ඒ කියන්නේ එහෙම නැත්තම් පූජා කරන්න හිතෙන්නේ නැහනේ. දැන් ලස්සනට කැමති නැත්තම් මල් පූජා කොච්චර පූජා කරත් සැනසීමක් ඇති වෙන්නේ නැහනේ තමන්ට. මේක මේ ඇත්තටම මේ ශාසනය කියලා කියන්නේ අපි ප්‍රඥාව ගැන කතා කරන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ හැඟීමක්. ප්‍රඥාව කියන්නේ හැඟීමක්. එතකොට ඒ හැඟීම අවබෝධ කරගන්න එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට ඒක හරිය අමාරු දෙයක්. ඒ හැඟීම Tamanට දැනෙන්න ඕනේ. එතකොට දුක දැනගන්නවා දුක අවබෝධ කරගන්නවා කියලා කියන්නේත් ඒකමයි. මේ දුක කියලා කියන්නේ හැඟීමක්නේ. නේද? ආන්නේ වගේ ආමිෂයෙන් තමයි ඉස්සෙල්ලාම ආමිෂයෙන් තමයි මේ ධර්මයට නැඹුරු වෙන්නේ. කියන්නේ ආමිෂයයි ප්‍රතිපත්තියයි වෙන් කරාට එතකොට ආමිෂයේ තියෙන යථාර්ථයම තමයි පරමාර්ථය කියලා කියන්නේ. ආමිෂයේ මේ යථාර්ථය. එතකොට මේක සාමාන්‍යයෙන් අපි වෙන් කළ දැනගන්නේ වෙන් කරන්න උපකාර වෙන කරන්න අවශ්‍ය වෙන්නේ අවබෝධය සඳහා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම අර යුතුයකම වගකීම කියලා කියන එක. දැන් Tamanට ඒ යුතුයකම කරන්න වග වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ කුසගින්න හැදෙනකොට බඩගින්න හැදෙනකොට ආහාර ගන්න ඕනේ. තිබහ වෙනකොට තිබහට අපි එන සීත උෂ්ණ තියෙනකොට ඒකට උපක්‍රමයක් අපි කරන්න ඕනේ. සීතල ඇඟට දැනෙනවා නම් ඒ උණුසුම් කරගන්න ඕනේ. උණුසුම් නම් සිසිල් කරගන්න ඕනේ. අන්න ඒ වගේ මේ ශාරීරිය පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තම මේ ශරීරයට දැනෙන දේ මේ ශරීරය කියලා කියන එක මේ හිත පාලනය කරගන්න අත්‍යවශ්‍ය දෙයක් නේද කියලා කියන එක අවබෝධ කරගන්න කෙනෙකුට තමයි ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ තුලින් බුදුරජාණන්සේ දේශනා කොට වදාළ ධර්මයට නැඹුරු වෙන්න පුළුවන්කම ලැබෙන්නේම ආමිෂය පිළිබඳව අවබෝධ කරගන්න. ආමිෂයම තමයි යුතුයකම වගකීම කියලා කියන්නේ. සහන්. එහෙමයි අපේ හැමදෙරනේ අජිත ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය තුල ආමිෂ පූජාව කියන්නෙම පුහුණු කිරීමක්. ඔව් ඇත්තටම ආමිෂය තුල තමයි චිත්ත ප්‍රසාදය ඇති වෙන්නේ. කියන්නේ ශ්‍රද්ධාවට නිමිත්ත ලැබෙනවා. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ උනත් දැක්කට පස්සේ ඉස්සල්ලාම උන්වහන්සේ ಗುಣ දන්නේ නැහැ. එහෙමයි. කෙනෙක් උන්වහන්සේව දැකලා හිත පහද ගන්නවා. උන්වහන්සේ සක්මන් කරන විදිය, දානි වළඳන විදිය, දම් දෙසන විදිය. දැන් බුදුරජාණන් වහන්සේගේ රූපකාය සම්පත්තිය දිහා දැක ඉන්නම ගිහි ගෙදර අතහැරව කුල පුත්‍රයෙක් හිටියනේ වක්කලි. ඒතර වක්කලි වහනුවේ ඇත්තට මාර්ගඵල ලබන්න නෙමෙයි. එහෙමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නෙමෙයි, නිවන් දකින්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දිහා බල ඉන්නේ නේ නායක සංසය. එතකොට වාගතුන් වහන්සේ අඳුනගත්තා. මෙයා මේ ආමිෂයට බර වෙලා මේ මගේ රූපේ දිහා බල ඉන්න කෙනෙක්. උන්වහන්සේ කෙලින්ම කිව්වා වක්කලි කින්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේන. මොකද්ද මේ කරන වැඩේ? තේරුම. ඒ සාමාන්‍යයෙන් කියන මොකද්ද මේ විකාරය කියලා? අපේ වචනවලින් බුදුරජාණන් අහනවා වක්කලි මොකද්ද මේ කරන වැඩේ තේරුම? අලන්තේ වක්කලි අල්ලලා දාන්න. මොකද්ද මේ රූපයක් එක්ක ඔට්ටු වෙන්නේ? ඔබ දකින්න ධර්මය. ඔබ ධර්මයේ දකින්න මහන්සි ගත්තොත් ඔබට පටිච්ච සමුප්පාදය දැක ගන්න පුළුවන් වෙනවා. ඔබට පටිච්ච සමුප්පාදය තුලින් තථාගතයන් වහන්සේව පේනවා. යමෙක් වක්කලි මාව දැක්ක කියලා කියන්නේ. ඒ කෙනා ධර්මයේ දැක්කා. ඒ කෙනා ධර්මයේ දැක්ක කියලා කියන කෙනා පටිච්චසමුපාදය දැක්කා කියන එකයි. ඒක නිසා ආමිෂය කියලා කියන්නේ අපිට අපේ ශ්‍රද්ධාසිත රැක ගන්නට හේතු වෙන වැඩපිළිවෙල. එහෙමයි අපේ හැමදෙරනේ. මා නායක ස්වාමීන් වහන්සේගෙන් විමසා දැන ගැනීමට සතුටු වෙයි. දැන් මේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකෙක් තථාගතයන් වහන්සේ ඇසුරු කරමින් ඒ බුද්ධ භාෂිතය අනුගමනය කරමින් සුවපත් වෙන්නේ කොහොමද අපේ හැමදෙරනේ? ඊටම වැදගත්ම ප්‍රශ්නේ. සුවපත් භාවය කියලා කියනකොට අපි සතුටට කැමතිනේ නේද? ලෝකයේ උපදින සෑම සත්වයක්ම සැපයට කැමති, සතුටට කැමති කියලා බුදුරජාණන් දේශනා කළා. සුඛකාමානි භූතානි කියලා. එතකොට අපි ගත්තොත් එහෙම වැරදි කරන අයත් සැපයට කැමතිද? දැන් වැරදි නොකරන අය සැපයට කැමතිද? වැරදි කරන අයත් සැපයට කැමතිද? එතකොට තවත් පැත්තකින් අපි බැලුවොත් මේ
හොඳ මොකද්ද නරක මොකද්ද කියලා නේ ලෝකේ කවුරුත් මේ විමසන්නේ. එහෙමයි. නේද? හොයලා බලන්නේ. මොකද්ද හොඳ මොකද්ද නරක කියලානේ. එතකොට අපි ගත්තොත් එහෙම සතුට උපදව ගන්නකොට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ මේ සතුට කියලා කියන එකේ යථාර්ථය අවබෝධ කරලා දෙන්න. නැත්තම් මේ සතුට කියලා කියන එක හැම ශාසනයකම තියෙනවනේ. නේද? ශාස්ත්‍රඥ වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ ඇත්තටම මේ සතුට කියලා කියන එක තමන්ගේ ශ්‍රාවකයන්ට දෙන්න. තමන් මම මෙන්න විදිහේ සතුටක් උපදව ගත්තා. ඒ සතුට සැනසීම කියලා කියන එක ඔබලාටත් මම දෙනවා. කියලා තමයි අපි දන්න අපි දැන් මේ විදිහට දකින අපිට මුණ ගැහෙන ඒ වගේම අපි ලෝකේ දැනට ක්‍රියාත්මක වන ආගම් වලින් සෑම ආගමකින්ම උගන්වන්නේ මේ සතුට උපදව ගන්න කොහොමද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ මේ සතුට කියලා කියන එකේ යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය පෙන්ලා දෙන්න තමයි බුදුරජාණන් නමක් ලෝකේ පහළ වෙන්නේ. ඉතින් නිවැරදි සතුට කියලා කියන්නේ මොකද්ද? සතුට කියලා කියන එක සතුට නම් සතුට නැති වෙන්න බෑනේ. නේද? සතුට නම් සතුට නැති වෙන්න බෑ. සතුට දුකක් වෙන්න බෑ. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පරිබාහිරව තියෙන හැම සතුටක්ම යම්කිසි කාලයක් පැවතිලා නැති වෙලා යනවා. එහෙම ස්වභාවයක් නේ තියෙන්නේ. නේද? දැන් යම්කිසි ආගමක් අදහන කෙනෙක් ඒ ආගම අනුගමනය කරලා ඒ ශාස්ත්‍රඥ වහන්සේ උගන්වන දේවල් අනුගමනය කරලා යම්කිසි කාලයක් සතුටින් ඉන්නවා. යම්කිසි කාලයක් සතුටින් ඉඳලා අපි කිව්වොත් මෙහෙම මතක් කළොත් එහෙම ඇතනම දේවවාදය ආගන්නේ ලෝකේ ගොඩක් තියෙන්නේ. එතකොට ඒ දෙවිවරු දේවත්වයෙන් කියනවා මන් මෙන්න මේ විදිහේ දේවත්වයටපත් වුණා. දේවත්වයටපත් උනේ මෙන්න මේ දේවල් අනුගමනය කරලා. අනුගමනය කරපු දේවල් ගත්තොත් එහෙම හොඳ දේවල් ඒවා නේද? මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. ඊළඟට මිනිස්යන්ට ප්‍රේම කරන්න ඕනේ, ආදරය කරන්න ඕනේ කියලා උගන්වනවානේ. ඉතින් ඒවා අනුගමනය කරලා තමයි මම මේ දේවත්වයටපත් උනේ කියලා තමයි දේවාදී ආගම් වල උගන්වන්නේ. එතකොට ඒ දේවතාවවත් තාම මේ දේවත්වයේ සැපයෙන් ඉඳලා ඉවර වෙලා ඒ සාසුවරු දේවත්වයටපත් වෙලා සම්පූර්ණයෙන්ම ඒ දිව්‍ය ලෝකයෙන් නැවත චුත වෙනවා කියලා එහෙම නැත්නම් සතර අපායට වැටෙන්න ඉඩ තියෙනවා කියලා හරි ඒ වගේම නැත්නම් ආයත් මනුෂ්‍ය ජීවිත ලබනවා කියලා හරි එහෙම නැත්නම් තිරිසන් භාවයන් ලබනවා කියලා හරි ගොඩාක් දුර දිග අවබෝධ කරගත්තේ නැති අයනේ. එහෙමයි. නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ මුලින්ම අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ධර්මය අවබෝධ කරගන්නකොට සත්‍ය මොකක්ද කියලා අවබෝධ කරගන්නකොට කුසලය මොකක්ද කියලා අවබෝධ කරගන්න මහන්සි ගන්නකොට බුදුරජාණන්සේ යම්කිසි මාර්ගයක් අනුගමනය කරානේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ හැටියට නේද? අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලා මොකලේ මේ ශරීරයට මේ ජීවිතයට සැප දුන්නා. නේද? ආහාර පාන හොඳට අරගෙන ඊළඟට යම්කිසි විදිහකින් මේ ශාරීරියේ පිනවීමක් කළානේ. කාමසුකල්ලිකාන යෝගය අනුගමනය කළා. ඊට පස්සේ එහිමත් බෑ මේක කරන්න. ඒ නිසානේ අත්තිකිලමතාන යෝගය අනුගමනය කළේ. නේද? එතකොට ආහාර ස්වල්පයක් ගන්න ඕනේ. ආහාර ස්වල්පයක් අරගෙනත් බැලුවා මේ සතුටක් හොදව ගන්න පුළුවන්ද කියලා. එහෙමත් බෑ. හොඳටම අඩු කරලා ආහාර ගන්නේ නැති තත්වයකටපත් වුණා. ඊළඟ ක්ලාන්ත වුණා. මේ දෙකම අත්හැරලා ඊළඟට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා කල්පනා කළානේ. ඊළඟට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනකොට අනිත් ශ්‍රාසුන් වහන්සේලා අනුගමනය කළේ ධ්‍යාන මාර්ගනේ. ඒතර ධ්‍යාන උපදව ගන්න මහන්සි ගත්තා. ඒ ධ්‍යානවලත් කෙලවට ගිහිල්ලා බැලුවා හරියට මේ සැනසීමක් නැහැ. අපි ගත්තොත් එහෙම ධ්‍යානය තුල ඉන්නකොට හැම වෙලාවෙම ධ්‍යානය තුල ඉන්නේ නේද? දැන් හැම වෙලාවෙම ධ්‍යානය තුල නැහැ. ධ්‍යානය තුල ඉන්නකොට සැපයක් තියෙනවා. ධ්‍යානයෙන් මිදෙනකොට සැප නැහැ. අර සැප නැහැ.
ආන්නේ එතකොට ධානය තුලත් දැක්කෙත් මේ తాවකාලික සතුටක් නේ. ඒ නිසා තමයි හරියටම මේ සතුට මොකක්ද කියලා අවබෝධ කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා අනුගමනය කරපු පටිච්චසමුප්පාද ධර්ම විශේෂයෙන්ම අනුගමනය කරපු ඊටාම වැදගත්ම ධර්ම ඒ විදිහට පිළිවෙත තමයි පටිච්චසමුප්පාදය. ඒතර පටිච්චසමුප්පාදය අනුගමනය කිරීමෙන් මේ ශාසනය ඒ විදිහට ධර්මය අවබෝධ කරගත්තේ. චමිල් විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉස්සෙල්ලාම අවුරුදු 20ක් යනකම් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනෙව්වේ නැහෙනේ. නේද? අර මේ ධර්මය අවබෝධ කරගන්න උග්ගටිතඥ කියලා කියන ඒ විදිහට පිරිස මහා ප්‍රඥයෙන් පෙර ධර්මය අනුගමනය කරලා ඒ පුරුදුතාවය නිසා මේ ජීවිතයේදී බොහෝම ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගත්තා. ඒ කියන්නේ මාතෘකා ධර්මය අවබෝධ වෙනකොටම හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති කියලා කියනකොටම හේතුවක් නිසා හටගත් දේවල් හේතු නැතිවීමෙන් සියල්ල නැති වෙනවා කියලා දේශනා වෙනකොටම මෙන්න ධර්මය අවබෝධ කරගත්තා. ඒ අයට එතකොට මේ ඒ හැමදෙනාම මේ ශික්ෂාපදයකට හිර වුණේ. ඇත්තට මේ ශික්ෂාපද වලින් තියෙන නියම ශික්ෂාපද අනුගමනය කරනකොට අපි කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා නේද? ඒතර සීලය අපිට සී සමාදන් කරලා අපි යම් කිසි විදියකින් මේ පන්සිල් හරි දැන් කියන සීල් සමාදන් වෙන්න ඕනේ නැහැ කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒතර සීලයට වඩා එහාට යන්න ඕනේ. සීලයට වඩා එහාට යන්න ඕනේ. සීලය අනුගමනය කරන සමාධිය පිණිස. ඒතර සීලය ගැනම නිතරම හිත ඉන්න කෙනා සමාධිය වඩන්න අමාරුයි. සමාධිය වඩන්න අමාරුයි. එතකොට සීලයක් සමාදන් වෙලා ඊළඟට කරන්න ඕනේ සමාධිය වඩන එක. නැත්නම් සීලයේ තුලම මේ සීලය තුල නතර වෙලා ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. දැන් ගොඩාක් දුරට අපි උත්සාහ කරන්නේ සීලය තුල රැඳිලා ඉන්නවා. දැන් පන්සිල් ගැන හිතන කෙනා උදේ පන්සිල් සමාදන් වුණාට පස්සේ අනේ මගේ සාසුන් වහන්සේ දේශනා කරපු විදිහට මම මේ අනුගමනය කරනවා නේද සීල් සමාදන් වුණා නේද කියලා සැනසීමක් උදා කරගන්නවා. එහෙමනේ බුදුරජාණන්සේ කිරී සැනසීමක් උදා කරා. දැන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට සතුට කියලා මතක් කරානේ චමිල්. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් පංචශීලය කියලා දේශනා කළා තියෙනවා. ඒ දේශනා කරන සීලය මම දැන් සමාදන් වුණා කියලා සතුටක් උපදව ගන්නවා. නමුත් මේ සතුට ජීවිත දවස පුරාම පවත්වා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ ශික්ෂාපද කැඩෙන්න පටන් ගන්නවා. නේද? ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියලා ශික්ෂාපදය සමාදන් වුණාට ඒ දවස තුර සමාධිය වඩපො නැති හින්දා ඒ ප්‍රාණඝාතයේ තියෙන යථාර්ථය ප්‍රඥාවට පත් කරගත්තේ නැති හින්දා අර සැනසීම කියලා කියන එක සතුට කියලා කියන එක ජීවිතේ දවසක් ගත කරන්නත් බෑ සතියක් ගත කරන්නත් බෑ මාසයක් ගත කරන්නත් බෑ මුළු ජීවිතේම ගත කරන්න බෑ. ඒ නිසා සතුට තියෙන්නේ ඇත්තටම සතුට තියෙන්නේ සීල සමාධි ප්‍රඥා තුනම එකට එකතු කරගත්ත තැන කියලා කියන එක තමයි අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙමයි අපේ හැමදෙරනේ අජිත ස්වාමීන් වහන්සේ බුදු බණට සිත යොමු නොවුන දේව භක්තියට හිත ඇදුන ඒ දේව භක්තිය නිසාම කෙටි කාලීන සුවපත් භාවයක් දේව කන්නලව්වෙන් බලාපොරොත්තු වෙන පිරිස තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ඒ වගේම කෙටි කාලීන සුවපත් භාවයක් අපේක්ෂා කරලා එය නොලැබෙන මොහොතක මේ දහමින් ඈත්වන ආකාරයක් අපිට මේ සමාජයේ දකින්න පුළුවන් කමක් ලැබෙනවා හැමදෙරනේ. ශමිල් මෙහෙමයි. බුදුදහම තුලත් ආස්වාදයක් තියෙනවා. එහෙමයි. දේව ධර්මයේ තුලත් ආස්වාදයක් තියෙනවා. ආස්වාදය අර නායක සංස් කිව්ව විදිහට ආස්වාදයක්ම නම් ආදීනව ප්‍රකට වෙන්නේ නැත්නම් අපිට බුදුබණ දේව ධර්මයේ කියලා වෙනසක් ඕනේ නැහැ. පොදුවේ හැමදෙනාම නিত্য සුභ සුඛ ආත්ම විදිහට ඉන්නවා. දැන් මෙතන අර අපි හිතන දේ පතන දේ විදිහට වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ තුල අපි අවබෝධ කරගත යුත්තේ. එහෙමයි. එතකොට අපි ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ආස්වාදය තමයි ධර්ම ආස්වාදය. දැන් බලන්න අපි දන් දීලා ආස්වාදයක් ලබනවා. සිල් රැකලා ආස්වාදයක් ලබනවා. භාවනා කරලා ආස්වාදයක් ලබනවා. බණ අහලා ආස්වාදයක් ලබනවා. කාට හරි උපකාර කරලා ආස්වාදයක් ලබනවා. දැන් නායක සංස් කිව්වා වගේ යුතුයකම් ඉෂ්ට කරලා ආස්වාදයක් ලබනවා. හැබැයි මේ ආස්වාදයේ කියන එකත් ආදීනවයක් බවට පත් වෙනවා. ඔන්න උදව් කරනවා, උපකාර කරනවා, යුතුයකම් කරනවා.
උදව් උපකාර යුතුයකම් කරනකොට අපි හිතමුකෝ දෙමව්පියන් විසින් දරුවන්ට යුතුයකම් ඉෂ්ට කළා. නිසි මඟ පෙන්නුවා. හැබැයි දරුවෝ උස්මහත් වුණාට පස්සේ ඒ අම්මට තාත්තට ඒ අදාළ කෘතවේදීත්වය පළ කරන්නේ නැහැ. අම්මට තාත්තට පිටු පානවා, හිතුවක්කාර වෙනවා. ඒගොල්ලෝ කැමති ආශ්‍රය කරනවා. ඒතර අම්මා තාත්තා කල්පනා කරන කොහොම හදපු ළමයිද, කොහොම හිටිය ළමයිද? ඇයි මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම කරන්නේ? අර ස්වභාවිකත්වය අත්දකින්නේ නැහැ. දැන් අපි සමාජයේ ජීවත් වෙනකොට පැවිදි අපිටත් මේ අපිව මේ නරඹන ශ්‍රවණය කරන ගිහි ඇත්තන්ටත් තියෙන ප්‍රශ්නේ තමයි නායක ස්වාමීන් වහන්සේ ස්වභාවිකත්වය අත්දකින්නේ නැහැ. දැන් අපි කියනවා ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි මට ඉරිසියා කරන්නේ? ඇයි මට මෙච්චර මෙහෙම කරන්න කියලා හිතනවා. අපි ඇත්තටම එහෙම නෙමෙයි හිතන්න ඕනේ. ඇයි මට මෙහෙම නොකරන්නේ? ඇයි ලෝකයේ තියෙන කෙලෙස් නම් කෙලෙස් සහිත ලෝකයෙන් කෙලෙස් විනා අපි වෙන මොකක් බලාපොරොත්තු වෙන්නද? ඒක නිසා බුදුරජාණන්සේගේ ධර්මයේ තුල තියෙන මෙන්න මේ ගැඹුර අපි අත්දකින්න ඕනේ ස්වභාවිකත්වයක් හැටියට. මම ඒකදී මේ පුංචි උදාහරණ කතාවක් කියන්නම් නායක ස්වාමීන් වහන්සේ. මේ සෙන් භික්ෂුවක් මහායාන භික්ෂුවක් දැන් මේ කියන්නේ ජපානයේ තියෙනනේ සකුරා ගස්. සකුරා සාමාන්‍ය වැඩිච්ච ගහක් තිබ්බා. ඒතර මේ සකුරා ගහෙන් සකුරා කොළ වැටෙනවා. කොළ වැටෙනකොට මේ භික්ෂුව මොකද රටාවකට අනුව මේ සකුරා ගහේ මේ කියන්නේ පොළොව මට්ටම හොඳට වැලි දාලා අතුරලා මෙයා හැමතිස්සෙම කරන අමදින එක. අමදිනකොට වැටෙන කොළ මෙයා වෙනමම වෙන් කරනවා ලස්සන කොළ සහ ලස්සන නැති කොළ කියලා. ලස්සන නැති කැඩිච්ච කොළ වීසි කරනවා. ලස්සන කොළ ටික තියාගෙන අර වැලි මළුව පුරාවට රටාවකට අතුරනවා. දැන් මේක කොච්චර ප්‍රසිද්ධ වුණාද කියලා කියන්නේ රටේ ඉන්න මිනිස්සු මේ රටාව බලන්නම දුර ගම්මාන වල ඉඳලා එනවා. අපි සාමාන්‍යයෙන් අනුරාධපුරේ පොළොන්නරු යන්නේ වන්දනා කරන්න ඒ වගේ. එතකොට මෙයාට දැන් මේක හරි සතුටක්. දැන් හැමතිස්සෙම එතකොට මේ ගැන තමයි අවධානය යොමු කළේ. මේ ගැන අවධානය යොමු කර කර දැන් අනිත් අය ಗುಣ කියනවා වහන්සේ හරීම හොඳට වැඩේ කරනවා හරි ලස්සනයි. අපිට හිතෙන්නවත් නැති දෙයක් හරීම ලස්සනයි කී ඉතින් පින්තූර ගන්නවා වර්ණනා කරනවා ස්වාමීන් වහන්සේට තෑගි ගේනවා. ඒතර මේක ස්වාමීන් වහන්සේට උපාදාන වුණා. තේරවාදී දහම අනුගමනය කරන භික්ෂුවක් ඒ ස්වාමීන් වහන්සේගේ ආරාමයට පැමිණිය දවසක්. එවලද මේ සිද්ධිය දැක්කා. මේ සිද්ධිය දැකලා කියනවා අර තේරවාදී දහම අනුගමනය කරන ස්වාමීන් වහන්සේ කියනවා යසයි යෝගෙම සතුරු වෙවි ඉන්නේ යසයි කියලා කිව්වා. ඔබ වහන්සේ ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. දැන් ඔබ වහන්සේට දැන් මේක ඇවිල්ලා කවුරු හරි දැන් වර්ණනා කරනකොට ඔබ වහන්සේ සතුටු වෙනවා. ಗುಣ කියනකොට සතුටු වෙනවා. දැන් ඔබ වහන්සේට කවුරු ඇවිල්ලා කිව්වොත් මේක කැතයි මේක හොඳ නෑ මොකද්ද ඔබ වහන්සේ මේ කර කර ඉන්නේ ඕකටද මහණුනේ කියලා ඊපස්සේ ඒ වෙලාවට මොකද්ද හිතෙන්නේ? ඒ වෙලාවට මට තරහ යනවා. මම මේ කරන්න හොඳ දෙයක්. ඇයි මේක අගයන්නේ නැත්තේ? ඇයි මිනිස්සුන්ටම හොඳ පේන්නේ නැත්තේ? ඇයි ಗುಣ මකන්නේ? එහෙනම් ඔබ වහන්සේ ඒ රටාවට උපාදාන වුණාට හිත අඳුනගෙන නැහැනේ. චිත්තානුපස්සනාව අඳුනගෙන නැහැනේ. මේක සරාගී සිත, මේක සරාගී නොවන විරාගී සිත. මේක ද්වේෂ සිත, මේක මෙත් සිත. මේක මෝහී සිත, මේක මෝහයේ නැති සිත. මේක ඊර්ෂ්‍යා සහගත සිත, මේක මුදිතා සහගත සිත කියලා අඳුනගෙන නැහැනේ. එහෙනම් ඔබ වහන්සේගේ මහානකම තුළ ඔබ වහන්සේට ওই රටාව විතරක් නෙමෙයි. ඔතට ගැඹුරක් අත්දකින්න පුළුවන්. ඒකට උපකාරයක් හැටියට වතපිලිවෙත කරන්න. හැබැයි ඔබ වහන්සේ ඔය සකුරා කොළ වැටලා ඔය රටාව ඔය අතුරන ස්වභාවයෙන් අත් මිදෙන්න. ඕක ඔබ වහන්සේට උපාදාන වෙලා තියෙන කියලා කරුණු කිව්වා. කරුණු කියලා මොකද කළේ? හරි අමුතු වැඩක් කරා. අර ගහ හෙල්ලුවා. දැන් ලස්සන රටාව තියෙනවනේ. ගහ හොල්ලන මොකද වෙන්නේ? අමු කොළයි, දලු කොළයි, වේලිච්ච කොළයි ඔක්කොම වැටලා ඔක්කොම මේ කැත වෙලා ගියා. ඊට පස්සේ අර මේ තේරවාදී ස්වාමීන් වහන්සේ කියනවා දැන් තමයි මේ මළුව හරියටම තියෙන්නේ. ඇයි? දැන් මේකේ අමුතු රටාවක් නැහැ. උපාදාන කරගන්න දෙයක් නැහැ. ජීවිතය අත්දකින්න කිව්වා. මිනිස්සු නිඳා කරනකොට නිඳාව අත්දකින්න. ප්‍රශංසා කරනකොට ප්‍රශංසාව අත්දකින්න. සැපේ අත්දකින්න, දුක අත්දකින්න, කඳුල අත්දකින්න, සිනහව අත්දකින්න. ඒව ස්වභාවික න්‍යාමයන්, ස්වභාවික ධර්මයන් කියලා හිතන්න ඔබ වහන්සේට පුළුවන් කියන මේ ධර්මය අවබෝධ කරගන්න. මේ ගහේ මේ කොළ අතුර ඉන්නේ නැතුව. ඒ වගේ චමිල අපි හැමදිනාටම මේ නායක ස්වාමීන් වහන්සේ ස්වභාවිකත්වයේ අත්දක ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අටලෝ දහම එකතැන දකින්න. අටලෝ දහම දැක ගන්න බැරි. එතකොට ඒ තමයි අහන්නේ. මම උනත් එහෙම. ඇයි මට මෙහෙම කරන්නේ? ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම කෙරුවි කියලා අහනවනේ. එහෙම අහන්නේ අපේ හිතේ නොදියුණු පැත්තක්, දියුණු කරපු නැති පැත්තක් තියෙන නිසා. ඒ නිසා අපි බලන්න ඕනේ මේක ස්වභාවික. දැන් බලන්න බෝසත් චරිත ගත්තත්, රහතුන්ගේ චරිත ගත්තත් උන්වහන්සේ පෙරම් පුරාගෙන යනකොට හිතුවේ නෑ ඇයි මට මෙහෙම කරන්නේ?
ඇයි මගේ මනුස්සකම මේගොල්ලෝ අගයන්නේ නැත්තේ? දැන් බෝධිසත්වයන් වහන්සේ පුදුම විදිහට දසපාරමිතා කරනකොට ජීවිතේ කැප කරානේ. කිසිම ජාතකයක නැහැ උන්වහන්සේ මේ අවලාද පාපොච්චාරණ කළා නැහැ. ඇයි දේවදත්තමට මෙහෙම කරන්නේ? මම මෙයාට මොකද්ද කරපු වරද? ඇයි යාට මගේ ಗುಣ පේන්නේ නැත්තේ? දැන් අපි නම් එහෙමනේ. ඇයි යා මාව අගයන්නේ නැත්තේ? ඇයි යා මට මුල් තැන දෙන්නේ නැත්තේ? ඇයි යා මට ගරු කරන්නේ නැත්තේ? ඇයි යා මට සලකන්නේ නැත්තේ? මේ තුලම තමයි කෙලෙස් අර්බුදේ තියෙන්නේ. අපි මේකෙන් ආත්මෙ දෙන්න නම් හේතුඵල වලට එන්න ඕනේ. හේතුඵල වලට ඇවිල්ලා මේ ස්වභාවිකත්වයේ අත්දැක්ක දවසට ලෝකේ පෙරළුණත් ධර්මයේ දැකපු කෙනා ධර්ම මාර්ගය යන ඇරුණකොට කෙලෙස් මාවතේ යන්නේ නැහැ චමින්. එහෙමයි. එහෙමයි අපේ හැමදෙරණේ. අජිත ස්වාමීන් වහන්සේ ඒ වගේම දැන් බුදුජාණන් වහන්සේ ඇසුරු කරන පුද්ගලයාට සෑම මොහොතකම ඒ ආශිර්වාදයේ රැකවරණය තියෙනවා. නමුත් බුදුජාණන් වහන්සේ බෝධිසත්ව අවදීයේදී බුද්ධත්වයේ අපේක්ෂා කරන මොහොතේ ඒ සඳහා ක්‍රියා කරන විට මාර්යා පවා ඒ සඳහා අකුල් හෙළුවා. ඒ වගේම තමයි අපි කටයුත්තක් කරන්න ගියාම සමාජයේ යම් දෙයක් අපිට අසුභවාදීව සුදුනහම අපි කියනවා මායාගේ බලපෑම. එහෙම නැත්නම් මායා දැක තමයි ඒකෙන් අපි වැළකුණේ කියලා සඳහන් කරනවා. ඇත්තටම මේ මායා කියන පුද්ගලයෙක්ද එහෙම නැත්නම් මෙය සංකල්පයක්ද මොකක්ද මේකේ බලපෑම කියන කාරණාවත් මම දැනගන්න කැමතියි. ශමිල් මායා කියන්නේ චරිතයක්. සජීවී පුද්ගලයෙක්. මායාට විවිධ වෙස්ම වන්න පුළුවන්. දැන් ඇතම් චිත්‍රපටවල සාමාන්‍යයෙන් අපි කියන්නේ ඩබල් ඇක්ටිං කියලා ද්විත්ව චරිත. එහෙමයි. ඒ වගේ මාර්යාට කියන්නේ ද්විත්ව චරිත නෙමෙයි. මාර්යාට ස්වාමීන් වහන්සේ චරිත ගොඩාක් තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දා ගයාවේ බෝධි මූලයේදී මාර පරාජය කළානේ. මාර පරාජයේදී උන්වහන්සේ අද්දුටුවා මෙයාට අයිති ප්‍රධාන සේනා 10ක් ඉන්නවා. ඒ සේනා 10ට කියන දසමාර සේනා කියලා කියනවා. ඒ කියන්නේ මාර්යාගේ මාර පිරිස්. දැන් ඔය දේශපාලන කණ්ඩායම් ඉන්නේ. තේරෙනවද? දේශපාලන නායකයෙක් ඉන්නවා, ඔහු වටා එකතු වෙච්ච කණ්ඩායමක් ඉන්නවා. ආන් ඒ වගේ. ඒතර මාර්යා ඉන්නවා ප්‍රධාන වශයෙන් මාර්යාට මාර දූවරු ඉන්නවා, මාර පුත්‍රයෝ ඉන්නවා. ඒතර එයාට යුද්ධ වදින්න පිරිසක් ඉන්නවා, මිනිස්සුන්ට ආසාව ඇති කරවන්න පිරිසක් ඉන්නවා. මම කෙටියෙන් නමුත් කාල වේලාවට අනුව දසමාර සේනා විස්තර කරන්නම්. නැග සංසවසරයි. භාගතුන් වහන්සේ අවබෝධ කරගන්නවා මාර්යාගේ පළවෙනි සේනාව තමයි කාමාතේ පඨමා සේනා. කාමයට අපිව ඇදලා අරගෙන යනවා හරියට යකඩ කෑලි කාන්දමකින් ඇදලා ගන්නවා වගේ. ආස කරන දේ පෙන්නනවා. ආස කරන දේ පෙන්නුව ගමු අපි ආසාව පස්සේ දුවනවා. ඒක මාර්යා විසින් අටවපු උගුලක්. කාමාතේ පඨමා සේනා. ဒုတိ ය අර්ථි උච්චති. අර්ථි කියලා කියන්නේ මේ හිත පිහිටන්නේ. අර්ථියක් තියෙනවා. මොකේද හිත පිහිටන්නේ නැත්තේ? ගුණය තුල හිත පිහිටන්නේ. ධර්මයේ තුල හිත පිහිටන්නේ. සීලය තුල හිත පිහිටන්නේ. සමාධිය තුල හිත පිහිටන්නේ. ප්‍රඥාව තුල හිත පිහිටන්නේ. අවබෝධය තුල හිත පිහිටන්නේ. අනිත් ඕනම දෙයක් තුල හිත පිහිටනවා. මාර සේනා. ဒုတိ ය අර්ථි උච්චති. අර්ථිය. තතියා කුප්පිපාසා. බඩගින්නයි පිපාසයි. මොනවාම හරි හපන්න ඕනේ. මොනවාම හරි හදාගෙන බොන්න ඕනේ. චුයින්ගම් එකක් බබල් ගම් එකක් හරි හපන්න ඕනේ. බඩ පිරෙන්නේ නැහැ චුයින්ගම් බබල් ගම් වලින්. නමුත් මොනවාම හරි හප ඉන්න ඕනේ. අඩු ගානේ අපේ ක්‍රමෙට කිව්වොත් බුලත් පිටක් හරි ඕනේ. සමහර ඉන්නව නායක සංස බුලත් පිට වලට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා කියන්නේ බුලත් පිටේ හපලා අර බුලත් හපේ හක්කේ තියන් තමයි නිදාගන්නේ. කොපිලිකා වලට ප්‍රධානම හේතුවක් වෛද්‍යවරු කියන්නේ. එතකොට මේ බඩගින්න පිපාසය කියන එක මාර සේනාවක්. ඒත් දැන් කටේ දාලා හපනකොට ඒකෙන් ආස්වාදයක් ලබනකොට වෙන අරමුණක් ඇති වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන්සේ වැඩ හිටපු කාලේ දැන් බුලත් පිට දැහැත් එහෙම තිබ්බනම් ධ්‍යාන වඩ අපිට මේ කියන්නේ බුලත් හප අර මේ විදිහට අර ඇඟිලි දෙක කරලා මේ අපි භාවනා කරන රුක්ක මූලයේම කෙල ගහ තමයි ඉන්න වෙන්නේ. එහෙම එකක් උන්නේ නැහැ නායක සන්වංශ. බුලත් පිට නැත්නම් වැසිකිලි කෙසිකිලි යන්නේ නැහැ. අවසාන ක්‍රියාව සන්වංශ. ඒක තමයි ඇත්ත කතාව. ඒක නිසා මේ මාර සේනාවක් මොනවාරි හපන්න ඕනේ හැමතිස්සෙම. ඒ කියන්නේ බඩගින්නට නෙමෙයි, අවශ්‍යතාවෙට නෙමෙයි. අර බඩගින්න අවශ්‍යතාවය ඉක්මවා ගිය කෑදරකමක් තියෙනවා. ඒ කෑදරකම අයිති චමිල් මාර සේනාවට. දුම් වැටි වගේ දේවල්. දුම් වැටිත් ඒකට අයිති. මන්දිසාරත් ඒකට අයිති. එතකොට අපි ගත්තොත් එහෙම චතුත්ති තණ්හා පෞච්චති. හතරවෙනි මාර සේනාව තමයි තණ්හාව. තණ්හාව කියන එක නම් ඒක අපි ගැඹුරු කාරණයක් පුළුල් මාතෘකාවක් විවිධ වැඩසටහන් වල අපි කතා කරලා තියෙනවා. ඉතින් අපි ඒක නිසා කෙටියෙන් දැනගමු. හතරවෙනි මාර සේනාව තණ්හාව. පංචමී තීන විද්දන්ති. නිදිමත අලසකම. පස්වෙනි මාර සේනාව. අපිට හරියට තියෙන එකක් නේ. චට්ටා බීරු පෞච්චති.
බය තමයි 6 වෙනි මාර සේනාව. බය කියලා කියන්නේ දන් දෙන්න බයයි, සිල් රකින්න බයයි, භාවනා කරන්න බයයි, බණ අහන්න බයයි, තරුණ කාලේ ධර්මයේ හැසිරෙන්න බයයි. මාර සේනාවක්. අනිත් ඕනම එකකට බය නැහැ. අකුසලයට පාපයට බය නැහැ. කුසලයට පිනට බයයි. දැන් භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පවා කියනවනේ මා භික්කවේ පුඤ්ඤාන බහිත. මහණෙනි පින් කරන්න බය වෙන්න එපා. බය නැතුව පින කරන්න. ඇයි ඒක මේ සුකස්සේතම් භික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤා. මහණෙනි පින කියලා කියන්නේ සැපේටයි. ඒක නිසා ඒක නොබියව කරන්න. බය වෙන්න එපා කියනවා. ඒතර 6 වෙනි මානසේනා තමයි බය. චට්ටා බිහිරු පෞච්චති. සත්තමේ විචිකිච්ඡාතේ ධර්මයේ හැසිරෙන කෙනාව දෙගිඩියාවට පත් කරනවා. මේ අනුගමනය කරගෙන යන එක හරිද? වැරදිද? වෙනින් කෙටි ක්‍රමයක් නැද්ද? දැන් ওই බුදුරජාණන්සේගේ ධර්මයේ මේ 2500 ඉතිහාසය තුළ වෙනස් වෙලා නැද්ද? ත්‍රිපිටකය කියලා කියන්නේ ওই ග්‍රන්ථ තුනක් නෙමෙයි කොළ තුනක්ද? ඔහොම තියෙනවනේ චමිල් එක එක අර්ථකථන. සැකය. ඒතර සැකයේ තුල හිර වෙන්නේම මාර සේනාව නිසා. ඒ වගේම 8 වෙනි මාර සේනාව තමයි මක්කෝ තම්බෝති යට්ටමි. ಗುಣ පේනවා, ಗುಣ දකිනවා. හැබැයි ඒක ಗುಣ කියන්නේ මකනවා. දැන් පුංචි කාලේ අපි සාමාන්‍යයෙන් අර මකණේට මක්ක කියලානේ කියන්නේ. ඒ වචනේම තියෙනවා පාළියේ මක්ක. මක්කින් කරන්නේත් අර ළමයි පුංචි කාලේ පුංචි ළමයි මක්ක කෑල්ලෙන් කරන දේවල්. මොකද්ද? මකනවා. තම්බ මක්කේටම සම්බන්ධතාවය එක. තම්බ කියලා කියන්නේ ධාර්මිකයි. ධාර්මික අදහස. ධාර්මික අදහසට නම් මේ ශීලී නැහැ. දැඩි. කණුව වගේ තම්බ. ඒක මාර සේනාවක්. ඒ වගේම ලාභ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝජ යෝයසෝ. 9 වෙනි මාර සේනාව. ලාභ සත්කාර වලින් සතුටු වෙනවා, වැරදි ක්‍රම වලින් ප්‍රසිද්ධිය හොයනවා. දැන් ලෝකේ පුරාම තියෙන දෙයක් නායක සංස වැරදි ක්‍රම වලින් ප්‍රසිද්ධ වෙන්න හදන එක. 10 වෙනි මාර සේනාව තමයි මේ චමිල් අවසාන එක. යෝ චත්තානං සමුක්කංසේ පරේචව ජානති. ඒ කියන්නේ අත්තුක්කංසන පරමම්බණය. තමන්ව හුවා දක්වනවා, හීනියට අනුන්ව හෙලා දකිනවා. ඇතැම් විට ප්‍රකටව වෙන්නත් පුළුවන්, අප්‍රකටව වෙන්නත් පුළුවන්. ඉතින් ඔය දසමාර සේනට අහු වුණාට පස්සේ ලේසි පුතේ බේරෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයෙක් කරනකොට මේ ලෝකයම මාර වසඟය තුලයි තියෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. නායක ස්වාමීන් වහන්සේ අද අපි සාකච්ඡා කළේ වෙන්හූ සූත්‍රය පිළිබඳව අනාථපිණ්ඩික වර්ගයට අයත් වෙන සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගත වර්ගයේ දේව පුත්‍ර සංයුත්තේ වෙන්හූ දේව පුත්‍රයා විසින් විමසන්නට යෙදුන. එහිදී දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගන්නා මේ ශ්‍රද්ධාව උන්වහන්සේ ඇසුරට ඇති ප්‍රිය තුල අපි වර්තමානයේ මේ කාරණාව ගලපා ගනිමින් අපි කොහොමද අලුතින් කෙනෙක් මේ සමාධියක් පුහුණු කරන්න කියන කාරණාව පැහැදිලි කර දෙමින් වැඩසටහනට සමාප්තියක් එක් කරමු. පින්නතුනේ අපේ හැම දෙයකම තියෙන මුල මැද අග කියලා කොටස් තුනක්. අපි ගත්තොත් එහෙම ගංගාවක් ගත්තොත් එම ඇලදොල ගංගා කියලා ගත්තොත් එහෙම ඒ වගේ තියෙන ආරම්භයක් නේද? සියලුම ඇලදොල ගංගාවල් අපි කියන්නේ මේ සමනල කන්ද මුදුනේ පැන නංගා කියලා නේද? ඉතින් එතකොට මුල මැද අග කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට ගඟක් වුණත් ගලනකොට මුල මැද අග ස්වභාවයක් තියෙනවා. ඒතර මුලින්ම ඉන්න අයට මුලදි දකින මුල දැක්කහම ඒ දැක්කහම දැන් ගඟ ගලනකොට මෙතනින් තමයි මතුවෙන්නේ කියලා ඒක දිහා බලාගෙන ඉන්නකොට සතුටක් ඇති වෙන්න පුළුවන්, දුකක් ඇති වෙන්න පුළුවන් නේද? ඊළඟට ගඟ ගලාගෙන යනවා. ගඟ ගලාගෙන යනකොට ඒ අතරවාරේ අය වතුර පානය කරනවා, වතුර වලින් ඊළඟට මේ ප්‍රයෝජනට ගන්නවා, කුෂි කර්මාන්තයට වෙන්න පුළුවන්, රෙදි ටික හොදන්න පුළුවන්, නාන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන් නේද? ඒවට ප්‍රයෝජනට ගන්නවා. එතෙන්දිත් ඇති වෙනවා සැපයක් සහ දුකක් ඇති වෙනවා. ඒ ගලාගෙන යනකොට ඊළඟට අවසානයක් තියෙනවා. දැන් අපි කියන අවසන් වෙනවා කියනකොට මොහොතෙන්. ඒකට ඒක දිහා බලාගෙන ඉන්නකොටත් මෙන්න මේ ගඟ ගලාගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් වැටෙනවා කියලා ඒක දිහා බලාගෙන ඉන්නකොට වැටෙන්න ඕන මෙන්න තියෙද්දිත් අපිට පේනවා සතුටු වෙනවා, දුක් වෙනවා. ඒතකොට මුහුදට ගියත් සියලුම ගංගා ඇවිල්ලා මුහුදට වැටෙනකොට එතනක් තියෙනවා දුකක් සහ සතුටක් කියලා ස්වභාවයක්. ඒතකොට මේ ශාසනය කියලා කියන්නේත් ඒ වගේ මුල මැද අග කියලා කියන මේ විදිහට අවස්ථා තුනක් තියෙනවා. ඒතරේ අවස්ථා තුනේදීම
අපි සතුට ඇති කරගන්න ඕනේ. ඒ සතුට ඇති කරගන්න අවස්ථා තුන තමයි එතකොට සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. එතකොට සීල සමාදන් වෙනකොට සතුටක් ඇති කරගන්න ඕනේ. සමාධියක් වඩනකොට සතුටක් ඇති කරගන්න ඕනේ. ප්‍රඥාවක් ඇති කරගන්නකොට සතුටක් ඇති වෙන්න ඕනේ. ඒ සතුට උපදවා ගන්න නම් සීලේ යථාර්ථය දකින්න ඕනේ, සමාධියේ යථාර්ථය දකින්න ඕනේ, ප්‍රඥාවේ යථාර්ථය දකින්න ඕනේ. ඒ යථාර්ථය තමයි ඇත්තරම සීලය වෙනස් වෙනවා, සමාධියත් වෙනස් වෙනවා, ප්‍රඥාවත් වෙනස් වෙනවා. බුදුරජාණන් දේශනා කළේ තණ්හාවත් දැන් ලෝභයත් වෙනස් වෙනවා, අලෝභයත් වෙනස් වෙනවා. ලෝභයත් වෙනස් වෙනවා, අලෝභයත් වෙනවා. ඊළඟට ද්වේෂයත් වෙනස් වෙනවා, අද්වේෂයත් වෙනස් වෙනවා. ඊළඟට මෝහයත් වෙනස් වෙනවා, අමෝහයත් වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙනවා කියලා කියන ස්වභාවය තමයි අවබෝධ කරගන්න කියලා දේශනා කළේ. ඒ වෙනස් වීම දකිනකොට ඒ වෙනස් වෙන හැම තැනකම තියෙන දුකමයි කියලා බුදුරජාණන් දේශනා කළා. එතකොට ඒ දුක අවබෝධ කරගත්තට පස්සේ දුක තමයි හැම තැනකම තියෙන්නේ කියලා අවබෝධ කරගත්ත පස්සේ දුක පිරිසිඳ අවබෝධ කරගත්තට පස්සේ දුක ඇතිවීමට හේතු වන සියලුම තණ්හාවල් දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තණ්හාව දුරු කරගන්න මාර්ගය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මේ ප්‍රඥාව තමයි ඒ විදිහට බුදුරජාණන් දේශනා කොට වදාළ අනාත්ම කියලා කියන සංඥාව. ඒතර අනාත්මයි කියලා දකින්න එපා. දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා දස මාර සේනාව නේද? ඒතර සේනාව කියලා කියන්නේ සමූහයක් කියලා කියන එකනේ. ඒතකොට අපි ගත්තොත් එක උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් එහෙම ඒ මාර සේනාව අතර හිටියා මේ තීන විද්ද කියලා කියන මාර සේනාවක් නේද? ඒතර තමන්ට නිදිමත කම්මැලි ගතිය ඇති වෙනවා වගේම නිදිමත කම්මැලි ගතිය ඇති කරන සේනාවක් එනවා අපිත් එක්ක. නේද? දැන් නිදාගත්තොත් හොඳයි කියලා එනවා. දැන් නේද? ඒ වගේම දැන් අපිටත් එහෙමයි. ස්වාමීන් වහන්සේලා ගොඩක් වෙලාවට දවස් සැතපෙනවා කියලානේ හිතාගෙන ඉන්නේ මේ චමිල්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සැතපෙන්නේ නැද්ද? නේද? අන්න ඔය වගේ අහනවනේ. ඉතින් මේ එන්නේ මාර සේනාවනේ. එතකොට මාර සේනාව අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ මාර සේනාවක් වශයෙන් ආවට පස්සේ තමන් ඒ කියන්නේ තමන් අනාත්මයි කියලා දැක්කට පස්සේ අනිත් සියලු දෙනාම අනාත්මයි කියලා දකිනවා. අනාත්ම ලක්ෂණය දකින්න නැති තාක් සදාකාලික සත්‍ය උපදව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සදාකාලික සැනසීම තියෙන්නේ මාර්ගඵල තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම කියලා කියන්නේ අනාත්ම ලක්ෂණය දැකීම. එතකොට දසමාර සේනාවන් පරාජයටපත් කරලා මරුවසගයටපත් යන්නේ නැත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්ත උතුමන් වහන්සේලා ඒ தത്വයටපත් වෙන්න අප හැම දිනාටම. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම උඩින් භවග්‍රේ ඉඳලා යටින් අවීචය දක්වාම සියලුම සත්වයන්ට ධර්මාබෝධය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. සාදු සාදු සාදු. දෙනතින් දකින ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් යුතුව ඇසුරු කරන ආකාරය පිළිබඳව මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා අද අපිට මේ කාරණාවන් කියා දෙන්නට යෙදුනේ. සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායට අයත් සගත වර්ගයේ දේවපුත්‍ර සංයුක්තයේ අනාථපිණ්ඩික වර්ගයට අයත් වන වෙන්හූ සූත්‍රය ඇසුරු කරමින්. ඉතින් අපි ගෞරවයෙන් යුතුව පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවා. සාදු සාදු සාදු. කවදත් නායක ස්වාමින් වහන්සේට ශක්තියක් වෙමින් මේ වැඩසටහනට ධර්මයෙන් ආලෝකයක් එක් කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වරකාපොළ හැලගල ධම්මෝ විට අමරාවතිය සදහම් සෙනසුනේහි ගරු අනුශාසක අපේ පූජනීය කැලණිය අජිත ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි මා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සමුගන්නට පෙර ආතුව අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේම අනුශාසනාව ඇතිව නිර්මාණ ශක්තියෙන් මෙවන විට සම්බෝධි විහාරස්ථානයේදී සිදුවන අපූර්ව පින්කමක් පිළිබඳව සිහිපත් කරමින් ඒ සඳහා දායක වුණු පිරිසටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් අපි වැඩසටහන් නිමවටපත් කරනවා. අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යරාජාන් වහන්සේ වන්දනාමාන කරන්න පැමිණෙන වයෝවෘද්ධ ආබාධ පුද්ගලයන්ට ඒ පින්බිම වන්දනාමාන කරගන්නට අවශ්‍ය වන රෝදපුටු පරිත්‍යාග කරන්නට කියලා අපි හැමදිනාටම ආරාධනා කළා.
වගේ මේ ප්‍රදේශ පිරිසිදු කරන්න අවශ්‍ය වෙන තනකොළ කපන යන්ත්‍ර පූජා කරන්න ඔබට අවස්ථාව තිබෙන බව අපි මතක් කළා. ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් ඒ තමන්ගේ සහයෝගය ලබා දී තිබෙනවා. දොරින් රත්නායක මහත්මිය පිටකෝට්ටේ, ඒ වගේම රමණී තලගල මහත්මිය අතුරුගිරිය, දිස්නා දිද්දෙනිය මහත්මිය කඩුවෙල, චන්ද්‍රා පියසේන මහත්මිය නාවල, අනුරා විද්‍යාලය ආදිගුරු සංගමය කුමුදුනී සෝමලතා මහත්මිය, කාන්ති පෙරේරා මහත්මිය, ලක්මිනී හේරත් මහත්මිය කුරුණෑගල, මයුරී සූර්ය බණ්ඩාර මහත්මිය, බන්දුවති වීරසිංහ, ඒ වගේම එතුමිය රඹුක්කන සිට පద్මා විජේතුංග මහත්මිය හොරණ, කේ පර්ණවිතාන මහත්මයා විසින් ලලිතා පර්ණවිතාන මහත්මිය නික්මන් සුවේ ප්‍රාර්ථනා කරමින්, එස්.ඒ. රණපුර මහත්මයා, පිළියන්දල පී.ආර්. ගුණවර්ධන මහත්මයා, ශාන්ත කරුණාරත්න මහත්මයා පන්නිපිටිය, අයි.ඩී. කුමුදුනී ප්‍රේමලතා මහත්මිය විසින් කේ.බී. අමරසිංහ මහතාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිට රුචිනී පෙරේරා මහත්මිය, ඔරස් බස්නායක මහත්මිය මිනුවන්ගොඩ, ගාල්ලේ සිට කමලා විජේනායක මහත්මිය, එස්.ජී. ජයරත්න මහත්මිය ගාල්ල, එස්. ඩයස් මහත්මිය දෙහිවල, ඒ වගේම නිලක්ෂි මහත්මිය දෙහිවල, ඩී.ජී. විජේසික්‍රම ගම්පහ, ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ පදිංචි ටී.කේ.ද කොස්තා මහත්මිය, සඳුන් කුමාර මහත්මයා මහර්ගම, ඒ වගේ මහර්ගමම පදිංචි පුෂ්පා කුමාර පල්ලෙගම මහත්මිය, සිරිසේන පෙරේරා මහත්මයා අතුරුගිරිය, සුනීතා ගුණසේකර මහත්මිය මිරිහාන, ඒ වගේම ශාමලී ජයතිලක මහත්මිය නුගේගොඩ, ඒ වගේම මාකොළ පදිංචි එල්.ජී. පද්මාලාල් මහත්මයා ප්‍රධාන පිරිස මේ වෙනුවෙන් තමන්ගේ දායකත්වය එක්කලා. ඉතින් අපි ඉදිරි වැඩසටහන් වල ඒ සඳහා දායකත්වය ලබා දුන්නු හැමදෙනාමත් ඉතාම ගෞරවණීයව මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් මේ හැමදෙනා වෙනුවෙන්ම සිදු කරන පුණ්‍යානුමෝදනාවන් අපේ සුසන්දේශ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට දකින්න පුළුවන්කමක් ලැබෙන බව සිහිපත් කරමින් අපි එහෙමනම් අද දවසේ කතන්සු ලබතේ ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන මෙතකින් නිමාටපත් කරනවා. ලබන වදාදා දවසේ ඔබ හැම වෙන අපේක්ෂාවෙන් අපට සහයෝගය ලබා දුන්නු ලසන්ත මැද්දේගොඩ, ඒ වගේම කුමුද උදාර, ඒ වගේම ලහිරු ඇතුළු හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් අපි සමගන්න හැම දෙනාටම තෙරුවන් සරණයි. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?